කාට කාටත් රතු එලි දැල්වෙන කාට කාටත් ඇත්ත පසක් කරන තෙත්ත උනත් ඇත්ත කාංචන ගිය සතියේ අපේ තිත්තුණත් ඇත්තෙන් අවධානය යොමු කළේ පාරම්පරික දේශීය වෙදකම තුළ වර්තමානයේ ලෝකයේම මුහුණ දීලා තිබෙන මේ කොරෝනා වසංගත තත්වයට ඖෂධයන් සොයා ගැනීමත් එක්ක ඒ වෙනුවෙන් සාර්ථක ඖෂධයක් සොයාගත්තු ලක්ෂ්මන් ඇඹුල්දෙනිය එතුමන් සොයාගත්තු මේ ඖෂධය පිළිබඳවත් එතුමන් එය රටට අනාවරණය කරපු කතාවත් ඒ වගේම රජයෙන් එතුමා ඉල්ලපු කතාවත් තමයි අපි ගිය සතියේ තිත්තුණත් ඇත්තෙන් ඔබට අහන්න ලබා දුන්නේ. එතුමන් පාරම්පරික දේශීය වෙදකම පිළිබඳව කාලාන්තරයක් තිස්සේ අධ්‍යයනය කරමින් විවිධ රෝගාබාධයන් සඳහා තමන්ගේ ඖෂධමය ප්‍රතිකාර කරමින් ජනතාව සුවපත් කරපු කෙනෙකු විදිහට මේ කොරෝනා රෝගී තත්ත්වය වෙනුවෙනුත් ඔහු මේ දේශීය වෙදකම උපයෝගී කරගෙන ඖෂධයක් නිර්මාණය කරලා තිබෙනවා. එහි යම් සාධනීය ප්‍රතිඵල මෙය ඖෂධයක් විදිහට ලබාගත්තු අයගෙන් දකින්නට පිළිවන්කම ලැබුණු නිසා ඒ සම්බන්ධයෙන් එතුමාගේ තියෙන විශ්වාසයේ ඖෂධ නිර්මාණය කර ගැනීම සහ ඒ ඔස්සේ එතුමාගේ අදහස් දැක්වීම තමයි අපි ගිය සතියේ ඉදිරිපත් කළේ. ඒ සඳහා බොහෝ දිනෙකගේ ප්‍රතිචාර ලැබුණ මේ සතිය තුළම මේ සම්බන්ධයෙන් විවිධ විමසීම් කළා. වෛද්‍යතුමන්ටත් ඒ පිළිබඳව ඇමතුම් ලබා දෙමින් විවිධ අය ඔහුව සොයායමින් මේ බෙහෙත ලබා ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු වෙලා තිබුණා. අපි විශේෂයෙන්ම එහිදී කටයුතු කළේ රජයේ සහ වගකිය යුතු අංශවල අවධානය යොමු කරමින් මේ පිළිබඳව යම් ආකාරයක සාධනීය ආකාරයෙන් යම් පරීක්ෂණයක් ඒ පිළිබඳව විමසීමක් කරලා මේ ඖෂධය පිළිබඳව තිබෙන එතුමන්ගේ මේ සොයා ගැනීම පිළිබඳව යම් ආකාරයක මේ කොරෝනා වසංගත තත්ත්වයට විසඳුමක් විදිහට ලබා දෙන්න හැකියාව තිබෙනවාද කියන එක සොයා බලන්න කියලා. ඒ නිසා මේ සතිය තුළ මේ ලැබුණු විවිධ ප්‍රතිචාරات එක්ක අපි නැවත වතාවක් එතුමන්ව තිත්තුණත් ඇත්තට කැඳවාගෙන එන්නට අද දවසේදී කල්පනා කරා. අයිබෝන් කාංචන. අයිබෝන් අනුරාධ. ඔබ කිව්වා වගේම අපේ රටේ ජනතාව දන්නවා තිත්තුණත් ඇත්ත කියන්නේ වැඩසටහනක් කරලා අතාරින වැඩසටහනක් නෙවෙයි. එහි සාර්ථකත්වය කුමක්ද? එහි ඇත්ත පැත්ත මොකක්ද? එහි තිත්ත කතාව මොකක්ද කියලා රටට හෙළිදරව් කරන එකම වැඩසටහන හැටියට තමයි තිත්තුණත් ඇත්ත හඳුනාගෙන තියෙන්නේ ඔබ. අන්න ඒ නිසාම තමයි අපට ලැබුණු දුරකථන ඇමතුම් ඒ වගේම අපි රජයට විශේෂයෙන්ම හෙළිදරව් කළා. මෙන්න මේ වගේ දේශීය ඖෂධයක් පාරම්පරික වෙද මහතෙක් විසින් සොයාගෙන තියෙනවා. මෙහි අවධානය යොමු කරන්න. ඒ විතරක් නෙවෙයි මේ රට සුවපත් කරන්න. ඒ වගේම මේ වෙද මහතා විශේෂයෙන් සඳහන් කළා 99%ක් නම් මේක අවසන් කරලා තියෙනවා. 101ක් කරන්න තියෙන්නේ රජයට. ලෝකේම කරන්න බැරි දෙයක් මම කරලා තියෙනවා. ඒ විශ්වාසය යුතුව මම කියන්නේ නිසා රජයේ අවධානය යොමු කරන්නේ කියලා තමයි තිත්තුණත් ඇත්තෙන් රටට හෙළිදරව් කළේ පසුගිය අඟහරුවාදා උදෑසන 7 ඉඳලා 8 වෙනකම් පුරා පැයක කාලයක්. හැබැයි තවදුරටත් මේ රටේ ඉන්න බලධාරීන්ගේ එහෙම නැත්නම් මේ රට කරවන ඇත්තන්ගේ අවධානය යොමු වුණාද කියලත් අපිට පුංචි ප්‍රශ්න ටිකක් තිබුණා. ඒ නිසා තිත්තුණත් ඇත්ත නැවත වතක් ඔබ වෙනුවෙන් රට වෙනුවෙන් ලෝකයේ ජනතාව වෙනුවෙන් සුවපත් කිරීමේ අරමුණ එකම අටිය වෙනුවෙන්. මොකද අපිට වෙන කිසිදු වෙළඳ උපක්‍රමශීලී ක්‍රමවේදයක් මෙහි නැහැ. මෙහි ඇත්ත කතාව රටට කියන්න අද දවසෙත් තිත්තුණත් ඇත්ත ගියා ඒ පාරම්පරික හෙළ වෙදදුරු හම්බ වෙන්න
ඔහුත් එක්ක තමයි අද 33 කතා කරන්නේ ඔබට ඇහෙන්න රටට ඇහෙන්න. ඒවගේම කාංචන මතක් කරන්නට ඕන මේ වගේම දේශීය වෛද්‍යවරුන් එතුමනුත් කියනවා බොහෝ පිරිසක් තමන්ගේ ඥානය මේ වෙදකමේ තියෙන ඒ උපරිමය පාවිච්චි කරලා මේ කොරෝනා වෛරසය වෙනුවෙන් විවිධ ඖෂධ නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ඒවා පිළිබඳව සොයා බලන්න වගකිව යුතු අංශ, රාජ්‍යාංශ, සෞඛ්‍යාංශ මේ පිළිබඳව සොයා බලන්න. අපි දැක්ක අගමැතිවරයා විසින් මහාචාර්යවරුන්ගෙන් යුතු කමිටුවක් පත් කරනවා. ඉතින් මේවා සොයලා බලලා මේ වාගේ තිබෙන සාධනීය තත්වයන් තහවුරු කරගෙන අපේ රටේ මේ කොරෝනා වෛරසය ආසාදනය වුවන්ට ලබා දෙන්න පුළුවන් දෙයින් සුවතාවයක් තියෙනවද? මෙහි මොකක්ද ඇත්ත පැත්ත? මේවා පිළිබඳව සොයා බලන්න. මොකද මේ වෛද්‍යවරුන් ඉතාම විශ්වාසයෙන් යුතු තහවුරු කරලා කියනවා. ඕන උදාහරණ සහිතව ඒවා සුව වුණු අය ඕනතරම් ඕන් ගාව සාක්ෂි වශයෙන් ඉන්න. හැබැයි මේවා නිල වශයෙන් තහවුරු කර ගැනීමේ වගකීම තියෙන රජයකට සහ ඒ වගකිව යුතු අංශවලට. ඒ නිසා අපි විශේෂයෙන් මතක් කරන්න කැමති පොදුවේ මේ සියල්ල පිළිබඳව විමසීමක් කරලා ඒ පිළිබඳව යම් ඉක්මන් අධ්‍යයනයකින් පස්සේ ජනතාවගේ සුවපත් භාවය වෙනුවෙන් මේවා ලබා දෙන්න කටයුතු කරනවා නම් වඩා යහපත් කියන තැන තමයි අපි ඉන්නේ. මොකද අනුරාධ විශේෂයෙන්ම දවසින් දවස මිය යන ප්‍රමාණය වැඩි වෙනවා, ආසාදිතයන් ප්‍රමාණය වැඩි වෙනවා. ඒ වගේම පුදුමාකාර ජනතාව භීතියකටපත් වෙමින් ඉන්නවා. ඒ නිසා ජනතාව විවිධ අන්ධ ක්‍රමවේදයන් හරහා ගමන් කරන ආකාරයක් තියෙනවා. ඒ වගේම විදේශ රටවල ඉන්න අය ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්නවා. අපේ රටේ ආර්ථිකය පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසාම සමහර විට මේ පත් කරලා ඉන්න කමිටු පිළිබඳවත් කඩිනමින් ඒ අයත් මේ පිළිබඳ අවධානය කඩිනමින් යොමු වුණොත් සමහර විට ලෝකෙන්ම අපේ රට උතුම් රට කියන හැටියට මේ හෙළ වෙදකමත් එක්ක අපට මුළු රටේම ලෝකයේම නැවතවරක් අපේ රට ගැන කතා බහ කරන්න ඉඩ පහඩු තියේවි. අන්න ඒ නිසා ඒ අයගේ කඩිනම් අවධානය යොමු කිරීම සඳහා තමයි අපි ගන්න මේ උත්සාහය වෑයම. අනිත් පැත්තෙන් මේ සම්බන්ධයෙන් විවිධ අය ප්‍රශ්න කිරීම කරා. විවිධ අය මේ ඖෂධයන් නිර්මාණය කිරීම පිළිබඳව එහි තියෙන බාහිර බලපෑම් පිළිබඳව විශේෂහිත දේවල් තියෙනවාද? මේවායෙන් යම්කිසි ආකාරයක පසුකාලීන විවිධ රෝගාබාධ ඇති වෙන්න පුළුවන්ද? මේ කොහොමද විශ්වාසයෙන් කියන්නේ? මෙන්න මේ ප්‍රශ්නවලට උත්තර හොයන්න තමයි අද දවසේදී පාරම්පරික දේශීය වෙදකම පිළිබඳව මේ ඖෂධ සොයාගත්තු ලක්ෂ්මන් ඇඹුල්දෙනිය මහත්තයාව හොයාගෙන අපි තිත්ත උනත් ඇත්ත ඔහුගේ මේ උත්තර ටික ලබා ගන්න අද කල්පනා කරේ. අපි ඒ හඬපට තමයි අද දවසේ ඔබට තිත්ත උනත් ඇත්තෙන් අහන්න ලබා දෙන්නේ. ඔව් මෙහි බෙහෙත නිර්මාණය කරන ආකාරය පිළිබඳව මෙන්න මෙහෙම පැහැදිලි කිරීමක් කළා. ආයුර්වේද බෙහෙතක් වුණ කෝපක නම් බොන්න ඕනේ කියලා. නෑ අපේ රස ශාස්ත්‍රය කියන එකේ තියෙනවා මාත්‍රාවන්. ඒ කියන්නේ ගම්මිසටක් ප්‍රමාණය, කංගෙන්ද ප්‍රමාණය, ඒ වගේ අරගෙන සුව කළ හැකි ඖෂධ තියෙනවා. ඉතින් මේකත් ඒ රස ශාස්ත්‍රයේ ගණේ රෝග වලට දෙන එකක් රස ශාස්ත්‍රයෙන් තමයි නිර්මාණය කරන්නේ. එකම දේ තමයි මම මේක පැරණි ක්‍රමයට ලිපි තියලා කල්ක කරලා හදනව වෙනුවට නූතන තාක්ෂණය පාවිච්චි කරලා හයිඩ්‍රොලික් ප්‍රෙෂර් චේම්බර් එකක් හයිඩ්‍රොලික් වලින් වැඩ කරන සංවෘත කුටියක් ඇතුලේ මේ ඖෂධ නිර්මාණය වෙලා අර මලකින් තෙලිජ්ජ වැස්සෙනවා වගේ වැස්සෙන ක්‍රමයට මම නිර්මාණය කරනවා. එතකොට අපි දන්නවා උණුසුම් කිරීමේදී වාෂ්ප සිලි සංඝටක වාෂ්ප වෙලා යනවා. දැන් මේක සංවෘත භාජනයක් ඇතුලේ සුදියකට ටියුබ් එකක් ඇතුලේ මේක නිර්මාණය වෙනකොට අර කිසිම ගුණයක් වාෂ්ප වෙන්නෙත් නැහැ. සියලුම දේවල් සංයෝගයකට එකතු වෙලා හොඳ සංයෝගයක් හැදෙනවා. ඒක තමයි මේකේ තියෙන රහස. තිත්ත උනත් ඇත්ත. කාංචන අපි එතුමගෙන් විමසීමක් කරා මේ නිර්මාණය කරපු ඖෂධය පිළිබඳ ඔබේ පැහැදිලි කිරීම කොයි වගේද කියලා. ඔව් මේක අර එකපාරටම මේ රෝගය මේ කොරෝනා වර්ගයේ රෝග පැතිරෙනකොටම අපි පුස්කොළපතක් බල්ලා හරි එහෙම නැත්නම් මොකක් හරි පැරණි වට්ටෝරුවක් බල්ලා කරපු ක්‍රියාවලියක් නෙවෙයි. අපි කාලයක් තිස්සේ 2013 වර්ෂයේ මේ අගභාගයේ වගේ සිට අපි මේ වෛරස් සහ මේ ඖෂධයේ මුල්ම සකස් කරන එක දුන්නා. එතකොට අපි ඒක දෙන්න ප්‍රධානම පරමාර්ථය උනේ රෝහල් වල සේවය කරන කාර්ය මණ්ඩල වලට විශේෂම ලෙඩුන් සමග ගැවසෙන හෙදියන් මේ වගේ අයට මේ විසක්තරණයේ අඩු වීම නිසා ප්ලේට්ලට් කවුන්ට් එක සම්පූර්ණයෙන්ම මේ අඩු වෙන්න පටන් ගත්තා. එතකොට ඒ වගේ අවස්ථාවේදී මම මේ පිට නිර්මාණය කළා දුන්නාම සමහර කට්ටියට මේ බ්ලඩ් කැන්සර් කිව්ව කට්ටියට පවා මේක දීලා අපි සුවතර ගෙනාවා. ඊළඟට අපි තැලසීමියා දරුවන්ට මේක දුන්නා. ඒයටත් ඇත්තටම අර මේ නල්ල ඉස්සරහට එම උදේ නිරාම වගේ දේවල් මේක නිසා නවත්ත ගන්න පුළුවන් වුණා. ඒතර ඊළඟට අපේ පරමාර්ථ තුනේ මේක දිනු කළා HIV ගණේ
සුව කළ නොහැකියි කියන රෝග වලට ඖෂධයක් නිර්මාණය කිරීම. ඒ යන අතරතුර අපි ඒ කාර්ය කරන්න ඉස්සෙල්ලා අපිට ඩෙන්ගු රෝගීන් බහුල වුණා. ඩෙන්ගු රෝගීන්ට මේක දුන්නා. ඊට පස්සේ අපි මේක සම්බන්ධව බලධාරීන් එක්ක සාකච්ඡා කළා. ඒ සඳහා අවශ්‍ය ඩොකියුමන්ට් හදලා නීතිමය රාමුවට ගියා. ඉතින් ඒකෙදී අපිට වැදගත්ම දේ තමයි ඒ අහන ප්‍රශ්නයක් තමයි මේකෙන් රෝගීන් සුව වීම වගේම කොපමණ කාලයකට අවුරුදු දෙනවද කියන. ඒක කරන්න අපිට කාලය ගත වෙන්න ඕනේ. ඒ කාලය ගත වෙන්න ඇරියා. ඒ කාලේ අවුරුදු 5 ගත වෙනකොට සම්බන්ධව ක්ලිනිකල් ට්‍රයල්ස් කරන්න එන කාලේ වෙනකොට අපිට ඒ සඳහා අවසර ලැබෙනකොට මේ ප්‍රශ්නය ආවා. මේ වෛරල් එකේ ප්‍රශ්නය ආවා. ඒකින්ද අපිට ඒක කල් දැම්මා ලබන ජනවාරි අපි ඒක කරන්න සැලසුම් කරලා තියෙනවා. මේ පිළිබඳව ඔහු වැඩිදුරටත් මේ විදිහට පැහැදිලි කිරීමක් කළා. සර් දැන් අපේ අදහස තියෙන්නේ මේ ක්ලිනිකල් ට්‍රයල් එක මේ රෝගයටයි. එතකොට ඩෙන්ගු රෝගයට දෙකම එකට කරලා එකවර මේ නිෂ්පාදනාගාරය සඳහා අවසර ගන්න. දැනට අපි ජනතාවගේ ඉල්ලීම නිසා පහසුවෙන් නමුත් අපි තියෙන පහසුකම් මත ඉතා පිළිසිදුව නිර්මාණය කරන්න පුළුවන් විදිහට අපි මේ ඖෂධය ලබා දෙනවා. ඒ අර කරන්නේ ජනතාව වෙනුවෙන්. නමුත් ඒක ඉතාම අපහසු කාර්යයක්. මොකද තියෙන පහසුකම් මදි අපිට විශාල වශයෙන් නිෂ්පාදනයක් කරන්න. තිත්ත උනත් ඇත්ත. මේ තමයි ලක්ෂ්මණ බුල්දෙනිය මහත්මයා මේ කරපු පැහැදිලි කිරීම. ඒ වගේම කාංචන මේ හැමෝම කියන්නේ බොහෝ වෙලාවට මේ පාරම්පරික වෛද්‍යවරු Taman බෙහෙතක් නිර්මාණය කරලා තියෙනවා නැත්නම් බෙහෙතක් නිර්මාණය කරන්න පුළුවන්. ඒන් මේ කොරෝනා වෛරසය සම්පූර්ණයෙන්ම නැති කරන්න පුළුවන් කියලා ඔවුන්ගේ විශ්වාසය තිබෙනවා. ඔවුන් මේ පිළිබඳව යම් යම් ආකාරයක ඖෂධ නිර්මාණය කරමිනුත් ඉන්නවා. ඉතින් එහෙම කාලයක තමයි ජනතාව ප්‍රශ්න කරන්නේ ඇත්තටම මේ නිර්මාණය කරන ඖෂධ වලින් මෙය සුවපත් කරන්න පුළුවන්ද කියලා. ඒ පිළිබඳව අපි ලක්ෂ්මණ නැමුල්දෙනිය මහත්මයාගෙනුත් විමසීමක් කළා. දැන් අපිට ඒ සඳහා අපි විද්‍යාත්මක ප්‍රවේශයකට යන්න ඕනේ. අපි විද්‍යාත්මක ප්‍රවේශයකින් තොරව කවදාවත් අපි ප්‍රකාශ කරන්න හොඳ නැහැ. එතකොට අපිට විද්‍යාත්මක ප්‍රවේශය තමයි මේ වෛරස් රෝගයට මේ අවුරුදු දෙන බවට අපිට මේ ఔෂධින් හොඳ ප්‍රතිශතකරණයක් ලැබෙන බවට පෙර ඇගීමක් කරන්න පුළුවන්කම ලැබුණා මේ ඩෙන්ගු රෝගයට මේක ලබා දීමෙන් 100%ක් සුව ප්‍රතිශතය මත. එතකොට අපි දන්නවා මේ වෛරල් රෝග වල ක්‍රියාකාරීත්වය එක හා සමානයි. මෙම වෛරසයේ ක්‍රියාකාරීත්වය විටින් විට ප්‍රචණ්ඩ වීම තමයි මේ වෛරසට ඖෂධයක් නිර්මාණය කිරීමේ තියෙන ගැටලුව. ඒතර අපි ඇගීමක් කරා මේ ඩෙන්ගු වලට සහ අර විදියට ප්‍රතිශතකරණයේ අඩුවීම රෝග වලට මේක දෙන්න පුළුවන් නම් මේකට දෙන්න පුළුවන් කියලා. ඒතර අපි මේක තවත් උටත් මේකේ රසායනික සංයුතිය මේ තියෙන මේ ෆෝමියුලා එකේ තියෙන සැර බව ටිකක් වැඩි කරා. වැඩි කළා අපි මේකට ඇප්ලයි කරා. ඒක දැන් ඩෙන්ගු වලටත් හරියනවා අනිත් රෝග වලටත් හරියනවා. තිත්ත උනත් ඇත්ත. ඒ වගේම තමයි කාංචන අපි ලක්ෂ්මණ නැඹුල්දෙනිය මහත්මයාගෙන් විමසීමක් කරා. දැන් කොරෝනා රෝගීන්ට මේ පිළිගත් පිළිතුරක් විදිහට ප්‍රකාශ කරන්න එහෙම විශේෂ හේතුවක් තියෙනවද කියන කාරණයත් අපි විමසීමක් කළා. ඒක මේ රෝගයට හරියනවා කියලා කියන්න අපි ගන්න සාධක තමයි අපි පළමුවෙන්ම volunteer responses. ඒ කියන්නේ තමන්ගේ කැමැත්ත මත රෝගීන් 3 දෙනෙකුට අපි මේක දුන්නා. රෝගීන් 3 දෙනෙකුට දීලා අපිට අර අපේ අවසරයේ මත කරන දෙයක් වගේ මේ ප්‍රශ්නාවලියක් අරගෙන ප්‍රශ්නාවලට උත්තර දීලා සිදු ක්‍රියාදාමයේ වග්ගත කරන්න අපිට පුළුවන්කම නැහැ. අපි නමුත් ටෙලිෆෝන් එකක් මාගෙන් අපි වරින් වර කරුණු විමසලා උණ තිබුණාද ඊට පස්සේ ඒ උණ පැස්සේ කොයි වගේ වෙලාවකදී මේ බටහිර බේත් නැවැත්තුවා නම් කොයි වෙලාවෙදී ඊට පස්සේ පැය 4ක් වගේ කාලය ඇතුළත දෙන බටහිර පිටන් පෙත්ත සහ මැලේරියා පෙත්ත නවත්තලා තිබුණා. ඒතර ඒ කියන්නේ පැය 4ක් වගේ කාලය ඇතුළතදී රෝගියා සුවතටපත් වෙනවා. එතකොට ඊළඟට වුන් තමන්ගේ දෛනික කටයුතු රිදි සොදා ගැනීම, ඊළඟට වතුර උණු කර ගැනීම, ඊළඟට යම් පානයක් හදා ගැනීම වගේ දේවල් තනියම ස්වයංව කරලා තිබුණා. ඒතර ඒ කීප දෙනෙක් ව්‍යායාම කරලා තිබුණා. ඒතර ඩිප්ස් ගහලා තිබුණා. බ්‍රීතිං එක්සර්සයිස් කරලා තිබුණා. එතන ඒ කියන්නේ ඒ පැය 4ක් වගේ ඇතුළත කාලයකදී මේ රෝගීන් මිදෙන ලක්ෂණ පහළ වෙලා තියෙනවා. ඒතර අපිට තියෙන එකම දේ තමයි ඒ අය නිරීක්ෂණය කරා අපි පසු කාලයේ මාස 8කට පසුව ඒ අය ඉතා නිරෝගීව ඉන්නවා ස්වභාවික සූ අයට වඩා. අපි දන්නවා මේ වගේ වෛරසයක් 80%ක් ඉබේ සූ වෙනවා. ඒක තමයි ඇත්ත කතාව. අපි බෙහෙත් දුන්නත් නොදුන්නත් 80%ක් ස්වයංම සූ වෙනවා. ඒතොර බැරි වෙලාවත් අපේ සූ වෙන වෙලාවක මේ බෙහෙත් දීලා සූ වේය කියලා කියනවා නම් ඒක මිත්‍යාවක්. ඒක ප්‍රෝඩාවක්. එහෙම කරන්න බෑ. තිත්ත උනත් ඇත්ත. ඒ වගේම
දැන් කාංචන මේ වගේ ඖෂධයක් ලබා දෙනකොට ඒ වගකීමෙන් යුතුව ලබා දෙන්නට ඕනි. මේ සම්බන්ධයෙන් මේ වගකීම එතුමන්ට ලබා ගන්න පුළුවන්ද? එහි තියෙන ඒ වගකීම් සහගත බව පිළිබඳවත් එතුමා මේ විදිහට අපිත් එක්ක අදහස් ප්‍රකාශ කළා. ඉතින් අපි මේ වගේ ඖෂධයක් සැපීමේදී තව වක් කියන්න ඕනේ. වගකීමෙන් කටයුතු කරන්න ඕනේ. අපි අර වගේ සුවන රෝගියෙකුට දීලා සුවෙන ආසන්නයේ ඉන්න රෝගියෙකුට දීලා මේක පොසිටිව් වුණා නෙගටිව් වුණා කියන කතන්දර ඉතාම ප්‍රාථමික දෙයක්. රෝගයකට බෙහෙතක් දීලා ඒ රෝගයෙන් ක්ෂණිකව නෙගටිව් වුණා කියන එක රෝගයේ සුව වීමක් නෙවෙයි. ඒ ඖෂධයක තියෙන අගයමක් තියෙන ඖෂධයක තියෙන ප්‍රබලභාවය රකින්නේ ඒ ක්ෂණිකව සුව වුණා කියන හරි ඒ අගයම මත නෙවෙයි. මේ ඖෂධය ගැනීමෙන් කෙටි කලකදී සුව වෙන්න ආරම්භ කරා. ඒ වගේම සුව වීමෙන් පසු ඒ රෝගියාට ඒ රෝගය නිසා ඇතිවෙන පසු විපාක වලින් ගලවා ගන්නවද නැද්ද කියන එක මත. කියන්නේ සම්මුඛ ඖෂධයක් දෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඇමරිකාවේ ජනාධිපතිවරයා කිව්වා හිටපු ජනාධිපතිවරයා කිව්වා මේ සැනිටයිසර් ටිකක් විඳගත්තත් මේක නෙගටිව් වෙනවා කියලා. ඒක ඇත්ත කතාව. එතකොට හැබැයි නෙගටිව් වුණාට ඌ සැනිටයිසර් විඳ ගැනීම නිසා පසු කාලෙක මිය යනවා. ඒ විස වීම නිසා. එතකොට අපිට ඕනේ මේ ශනිකව නෙගටිව් කරලා රෝගීන් ටික හොස්පිටලෙන් එළියට දාන්නද එයා ක්‍රමානුකූලව සුව කරලා පසු විපාක වලින් බේරා ගැනීමද. එතකොට මේ ඖෂධයෙන් එකක් තමයි පුළුවන් තරම් ඉක්මනට මේක සුව වෙනවා. ඒ විවිධ දේහයේ ශක්තිය අනුව තමයි ඒක තීරණය වෙන එක පුද්ගලයන්ගේ සමහර කට්ටියක පැය 12ක් වෙන්න පුළුවන්, තව කට්ටියක පැය 24ක් වෙන්න පුළුවන්, තව කට්ටියක පැය 72ක් වෙන්න පුළුවන්. ඒ ආකාරයට ඒ කාලේ විවිධ පුද්ගලයාට සුව වෙනවා. මේක තියෙන දේ තමයි අපිට දෙන්න තියෙන එකම අගීම තමයි 100%ක්ම වගේ සුව වීමේ හැකියාව මේ මත තියෙනවා. තිත්ත උනත් ඇත්ත. මේ තුමන් කාංචන මේ විශ්වාසයෙන් යුතුව කරපු ප්‍රකාශය මේ සම්බන්ධයෙන් අපි කියන්නේ බලධාරීන්ට මේ පිළිබඳව ස්වාබැලිමක් කරන්න රජයට හෝ සෞඛ්‍ය අංශවලට පුළුවන් මේ ලක්ෂ්මන් ඇඹුල්දෙනිය වෛද්‍යතුමන් කියන මේ ප්‍රකාශන නැත්නම් එතුමන් මේ සොයාගත්තු මේ ඖෂධය පිළිබඳව ඇත්තටම මෙහි තියෙන සාර්ථකත්වය ඒ තහවුරු කරලා ඇත්තටම බලන්න පුළුවන්. එතුමනොත් ඒකට කැමැත්තෙන් ඉන්නවා. මේ සම්බන්ධයෙන් එහෙම කවුරු හරි පරීක්ෂණයක් කරලා හරි මේ තහවුරු කරගන්න යම් ආකාරයක වුන්ට අවස්ථාවක් දෙනවා නම් ඒක තමයි බලාපොරොත්තු වෙනකන්. මොකද අනුරාධ මේ ලක්ෂ්මන් මහත්මයා කියන කෙනා මේ කොවිඩ් වෛරසය වෙනුවෙන් ඉපදිච්ච කෙනෙක් නෙවෙයි. මොකද ඔහු මීට වසර ගණනාවකට ඉහතදී ඉඳලා මේ පරිගණක පිළිබඳව ඉංජිනේරු තාක්ෂණය පිළිබඳව හෙළ වෛද්‍ය විද්‍යාව පිළිබඳව හෙළ දේශීය ක්‍රමය පිළිබඳව ඒ වගේම ඖෂධ ක්‍රමවේදයන් පිළිබඳව සහ විවිධ වෛරස් පිළිබඳව පර්යේෂණ කරපු විද්වතෙක්. ඒ වගේම එතුමන් එක්ක අපේ රටේ මහාචාර්යවරු මේ පිළිබඳව විද්වත්තු සෑහෙන පිරිසක් මේ සම්බන්ධයෙන් එකතු වෙලා කටයුතු කරනවා කියන එකත් එතුමා මතක් කළා. ඔව් මොකද බටහිර වෛද්‍යවරු පවා මේ එතුමත් එක්ක සාකච්ඡා කරමින් හිටියා. මොකද අනුරාධ ඔබ සහ මම අපි කණ්ඩායම මේ ස්ථානයට යන විටත් ඔහුට දුරකථන ඇමතුම් රැසක් ලැබීමේ හිත තිබුණා. විශේෂයෙන්ම අපේ රංගිරශිලා රූපවාහිනියේ ජනිත් අපි කණ්ඩායම තමයි ඊයේ පස්වරුව වෙන විට එතුමා මුණ ගැහිම සඳහා තිතුනත් ඇත්ත කණ්ඩායම හැටියට ගියේ. ඒ යන විටත් ඔහුට විශේෂඥ වෛද්‍යවරු සහ විවිධ ලෝකෙම පිළිගත් ඇතැම් කණ්ඩායම් කතා කරමින් සහ උපදෙස් ලබා දෙමින් මේ කොහොමද මේක ඉදිරියට ක්‍රියාත්මක කරන්නේ ආදී කරුණු අපට දැක ගැනීමට හැකියාව ලැබුණ අපේ ඇස්වලින්. අන්න ඒ නිසා තමයි අපි රජයට බලධාරීන්ට වගකියුතු පුද්ගලයන්ට සඳහන් කරන්නේ මේ ලක්ෂ්මන් ඇඹුල්දෙනිය මහත්මයා සොයාගත්ත නිර්මාණය කරපු මේ වෛරසය සඳහා වූ හොඳයි කියන ඖෂධය ජනතාවට ලබා දීමට හැකිද? එහි යම් කිසි තාත්ව පරීක්ෂණයක් කරනවාද? මේක කඩිනම් කරන්න හැකියාව තියනවාද කියලා තමයි තිත්තුනත් ඇත්තෙන් අපි රටට කියන්න උත්සාහ කරන්නේ. අපි කතා කරමු එතුමන් එක්ක තව මේ සම්බන්ධයෙන්. අපි පුංචි විරාමයක් ලබා ගන්න. උදෑසන 7:23යි දැන් වෙලාව. උදේම තේ එකක් බොන්න අපි පුරුදු වෙලා. හැබැයි ගෙදර වයිෆ් අසනීපෙන් නම් එක්ක වයිෆ් ගෙදර නැත්තම් ගොඩක් හස්බන්ඩ්ලා තේ බොන්නේ නැහැ. හැබැයි දැන් පිරිමි අපිට ලේසියෙන්ම තේ එකක් හදාගන්න පුළුවන් පියෝඩෙල් නිසා. උනෝතර කෝප් එකට පියෝඩෙල් තේ හැඳි දෙකක් දාලා කලවම් කරන්න. තප්පර 30න් තේක රෙඩි. මතකයිනේ පියෝඩෙල්. හරි මග තොරතුරු පනත සහ තොරතුරු දැනගැනීමේ අයිතිය කාටද? සවන්නෙමු සෙනසුරාදා පෙරවරු 8ට හරි මග. සැබෑම නියම නාමයේ නියම හිමිකරුවා දිල්මා කැපිටල් හෝල්ඩින්ග්ස්.
මේ අවබෝධය යතුරු පැදිහාත්‍රී රෝද රථ පදවන්නන් හා කාර්මික මහතුන් වෙතටයි. ඔබ රථයේ නඩත්තු කටයුතු වලදී ලබා ගැනීමට නියමිත අමතර කොටස් නිෂ්පාදන නාමයෙන්ම ලබා දීමට අප සූදානම්. ශ්‍රී ලංකාව පුරා විසිරුණු මෝටර් රථ අමතර කොටස් සැපයුම් කරුවන් වෙතින් බහඬ ලබා ගැනීමේදී දිල්මා ඔටෝ ට්‍රේඩිං සමාගම සැපයුම් කරුවාදයි තහවුරු කරගන්න. විශ්වාසය වඩාත් තහවුරු වීමට ඇසුරු මේ දිල්මා ඔටෝ ට්‍රේඩිං සමාගමේ නාමය තිබේ දැයි විමසන්න. දිල්මා ඔටෝ ට්‍රේඩිං සමාගම සැබෑම නියම අමතර කොටස් නියම නාමයෙන්. මහජන බැංකුවේ ඉසුරු උදාන ගිණුම අලුත උපන් බෙලිඳාගේ සිට අවුරුදු 5 දක්වා දූපතුන් වෙනුවෙන්මයි. රුපියල් 100ක අවම තැන්පතුවකින් ගිණුම ආරම්භා ඔබට කැමති පරිදි ඕනෑම මුදලක් ඕනෑම විටක තැන්පත් කළ හැකියි. සාමාන්‍ය තුරුම් ගිණුමකට වඩා වැඩි පොලියක් මෙන්ම ගිණුමේ ශේෂය හා බැඳුණු ආකර්ශනීය තෑගි. ඉසුරු උදාන ගිණුම ජනහද හඳුනන මහජන බැංකුව. හෙළ දීපයේ ජයසක් මැද රට මැද ඒකාලෝකය රන්ගිරි ශ්‍රී ලංකා. ශිෂ්ට වූ සමාජයක අසාධාරණයට එරෙහිව පෙළගැසෙන විද්‍යුත් අසිපත තිත්ත උනත් ඇත්ත. කාංචන තිත්ත උනත් ඇත්තෙන් අපි අද කතා කරන්නේ මේ සමාජය සුවපත් කරවීමේ කටයුත්ත පිළිබඳව මේ කාලීන අවශ්‍යතාවයක් වෙලා තියෙන අද වගේ දවසක මම හිතන්නේ මේ හැම කෙනෙක්ගේම හැම දවසකම මේ දිනවල උත්සාහය තියෙන්නේ මේ කොරෝනා සම්බන්ධයෙන් තියෙන දැනුවත් කිරීම එක ජනතාව පරිස්සම් විය යුතුයි කියන එක අපි විශේෂයෙන්ම නිරන්තරයෙන් මතක් කරනවා. සෞඛ්‍ය ආරක්ෂකාංශ කෙරෙහි අපි විශ්වාසයෙන් යුතුව ඒ ලබා දීලා තියෙන උපදේශයන් එක්කම අනිවාර්යයෙන්ම කටයුතු කළ යුතුමයි. අපිට ලබා දීලා තියෙන මූලික උපදෙස් ටික මුඛාවරණය පැළඳීම, දුරස්ථභාවය ආරක්ෂා කර ගැනීම, අත් සේදීම වගේ දේවල් වල ඉඳලා සංචරණ සීමාවන් පවත්වලා තියෙන මේ ප්‍රදේශයන් වලදී ඒවාට අවනත වෙලා ඒවා ආරක්ෂා කරගෙන උපරිම සහයෝගය අපි නිරන්තරයෙන් ලබා දෙන්නට ඕන. විශේෂයෙන්ම උත්සව සමයක් ඉදිරියේදී ඉන්නේ සෞඛ්‍යාංශ විශේෂයෙන් මතක් කරනවා අත්‍යවශ්‍යම කාරණාවක් වලට හැර මේ වෙළඳසැල් වලට නැත්නම් මේ භාණ්ඩ මිලදී ගැනීම වලට යන්න එපා. පුළුවන් තරම් නිවසට වෙලා රැඳී සිටීමෙන් ආරක්ෂා වෙලා මේ පාලනය කිරීම සඳහා රජයට සෞඛ්‍යාංශ වලට සහයෝගය ලබා දෙන්න අපිත් ඒ නිරන්තරයෙන්ම මතක් කරන්නට කැමැති. ඒ අතර තමයි අපි මේ පාරම්පරික වෛද්‍යවරුන් ඒ වගේම බටහිර වෛද්‍යවරුන් එක්තරා විදිහක මේ ආසාදිතින් සහ ආසාදින් වළක්වා ගන්න පූර්ණ කැපවීමෙන් කටයුතු කරන කාලෙක මේ අපේ පාරම්පරික වෛද්‍යවරුත් මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ දැනුම උපයෝගී කරගෙන මේ සදා ඖෂධයක් නිර්මාණය කරන්න පුළුවන්ද කියන කාරණාව සම්බන්ධයෙන් මේ දිනවල කතාබහට ලක් වෙලා තියෙන. මොකද ඔවුන් නිර්මාණය කරගත්තු මේ ඖෂධ නිසා. ඉතින් මේ සම්බන්ධයෙන් තමයි පොදුවේ කියන්නේ මේ හැම කෙනාම ගෙන්නලා පුළුවන් නම් කාංචන ඒ Tamanගේ ඖෂධය පිළිබඳව ඉක්මන් පරීක්ෂණයක් කරලා. මොකද මේ තියෙන තාක්ෂණය අනුව කෙටි කාලයකදී මේ සම්බන්ධයෙන් යම් ආකාරයක තොරතුරක් ලබා ගන්න පුළුවන්. ඒ නිසා මේ සියලු දෙනාම කැඳවලා හරි මේ නිර්මාණය කරගත්තු දේවල් පිළිබඳව සොයා බැලීමක් කරලා ඔවුන් එක්ක කතා කරලා මේ සම්බන්ධයෙන් සහතිකයක් ලබා දෙන්න. ඒ අනුව තමයි මේ ලක්ෂ්මන් ඇඹුල්දෙනිය අපි වෛද්‍යතුමත් කී සති කතා කරා වගේම අද මේ අපි කතා කරන හඬපට තුලත් ඔහු නිරන්තරයෙන් ඉල්ලීමක් කරන්නේ අර කාංචන කිව්වා වගේ ඔහුගේ මේ ඖෂධය කොරෝනා වෛරසය සඳහා සාර්ථක ඖෂධයක් බව ඔහු විශ්වාසයෙන් කියන. ඔහු කියන 99% මේ සඳහා තමන්ට සහතිකයක් ලබා දෙන්න පුළුවන්. හැබැයි ඉතිරි අගය තීරණය කිරීමේ බලය සහ නෛකික වටපිටාව තියෙන රජයකට සහ වගකීම් අංශවලට. ඉතින් ඒ අවධානය තමයි අද දවසේදීත් අපි යොමු කරමින් එතුමාව ප්‍රශ්න කරමින් ඉන්නේ. කාංචන අපි ඔහුගෙන් විමසීමක් කරපු තවත් කාරණයක් තමයි දැන් සමාජයේ බොහෝ දෙනෙක් කතා බහ වෙන කාරණයක් නිසා මේ කාරණේ අපි විමසීමක් කරා. දැන් මේ සුවවීමේ ප්‍රතිශතය දැන් මේ ඖෂධයක් ලබා දෙන්න පුළුවන් සමහරලාට අර එක එක්කෙනාගේ තියෙන විවිධ ශාරීරියේ විවිධ දරා ගැනීම නිසා සමහර කෙනෙකුට සුව වෙනවා සමහර කෙනෙකුට සුව වෙන්නේ නැහැ. දැන් දවස් 14ක් විතර යනකොට සාමාන්‍යයෙන් මේක ඉබේම සුව වෙනවා ස්වභාවිකම සුව වෙනවා. ඉතින් එහෙම තැනකදීද මේක පිළිබඳ අගයක් ලබා ගන්න මේ ප්‍රතිශතය පිළිබඳවත් එතුමාගෙන් අපි විමසීමක් කළා. නමුත් අපිට තියෙන සාධක එකතු කරන්න ඕනේ. දැන් දී තියෙන සාධක එක තමයි අපි තීරණය කරන්නේ 100 කී දෙනෙක් මේක හොඳ වෙන්නේ. 100 පොඩි ප්‍රතිශතයක් සුවීමේ කාලේ දීර්ඝ වෙන්නත් පුළුවන්. ඒක අපිට නවත්තන්න පුළුවන් දෙයක් නෙවෙයි. නමුත් ලැබෙන සාධක මත අපිට ඒකත් එහෙම නොවේ කියලා අපි කියනවා ඩෙන්ගු රෝගේ නම්. අපි 2000කට දීලා නම් 2000ම සුව වෙලා තියෙනවා. මේ 2000 සාමාන්‍ය අය නෙවෙයි ඊටම බේරාගත නොහැකියි වෛද්‍යවරු බෝධි පූජා තියන්නේ කිව්වා.
අපිට මිටෙන් එහා කරන්න දෙයක් නැහැ. ගිහලා මහා රේම දෙයක් බලන්න කිව්වයි තමයි අපි දුන්නේ. තිත්ත උනත් ඇත්ත. ඒ වගේම අපි එතුමාගෙන් විමසීමක් කරපු කාරණයක් තමයි දැන් මේ ඖෂධය ලබාගත් අයට වැළඳෙන්නේ නැහැ කියලා එතුමන්ට සහතිකයක් ලබා දෙන්න පුළුවන්ද කියලා. අපිට දැන් මෙතෙක් අපි දුන්න අයගෙන් අපි ගත්ත සාධක මත වැළඳීම අවම වෙලා තිනවා වැළඳුනේ නැහැ කියන එක තමයි අපිට දෙන මේ උත්තරේ. එතකොට අපි ඒකට සඳහා ඉක්මන් වෙන්නේ නැහැ. අපි දැන් දීලා තියෙන 8-10ක් විතර පිරිසකට අපි දැන් මේ ඖෂධය සපයලා තිනවා. ඒ අයගෙන් අපි තොරතුරු ලබා ගන්න ඕනේ. ඉතින් පුළුවන් කමක් නැහැ මේ දුන්න කයව හරියටම නිර්ණය කරන්න. මොකද ඒ අයගේ ව්‍යාජයොත් ඉන්නවා. ඊළඟට ඒ අය අරගෙන ගිහිල්ලා වෙන අයට විකුණුපය ඉන්නවා. එහෙම වාර්තාත් අපිට එනවා. තිත්ත උනත් ඇත්ත. කාංචන එතුමන් කිව්වා මේ අලෙවිකරණ කතාවක දෙන්න පෙරලා අපි ප්‍රශ්න කරා මොකද්ද මේ අලෙවිකරණ කතාව ඒක ඇතුලේ තියෙන ඇත්ත කතාව මොකද්ද කියන එකත් අපි එතුමන්ගෙන්ම විමසීමක් කළා. ඔව් දැන් සමහර කණ්ඩායම් මේක අරගෙන ගිහිල්ලා වුන් යම්සි මේ මිලක් තියාගෙන මේ ලබා දුන්න බවට මේ යම් තැන් වලින් කතා වෙනවා. නමුත් ඒක මගේ බේතමද කියන එක අපි තාම හොයාගෙන යනවා. මේ මෙවැනි හැඩේ තියෙන බේතක් දීලා තියෙනවා වැඩි මිලකට කියලා අපිට ආවා මේ වෙන්නපු පැත්තේ සිද්ධියකදී. අපි බලනවා එහෙම දුන්නද. එතකොට අපිට දැන් අපි ඒක ක්‍රමානුකූලව අපි එහෙම දෙන එක නවත්තගෙන යනවා. මේ බේත අරගෙන ගිහිල්ලා නිවැරදිවම නිවැරදි පුද්ගලයන් අතරපත් වීමේ ක්‍රියාදාමයක් අපි නිර්මාණය කරමින් ඉන්නවා. මොකද අපි දුන්නාම දුන්නේ කාටද? කොයිලාද ඒක ගත්තේ? ඒක නිසාම අපි මේකට ලිෆ්ලට් එකක් දැම්මේ නැහැ. ගන්න කෙනාට අපි ගන්න මොහොතකට පෙර හෝ කතා කරලා ගන්න ආකාරයේ විමර්ශනය කරලා ගන්නයි කියලා කිව්වා. එතකොට අපි දන්නවා අහවල් ප්‍රදේශයේ හලාවත ප්‍රදේශයේ මෙන්න මේ පුද්ගලයා අද බෙහෙත් ගත්තා. අපි මහන්සිය නොබලා ඒකයි අපි රැය 2-3 වෙනකන් හැරලිටියේ. ඒ පුද්ගලයා ගන්නකොට කියනවා මහත්තයා අපි දැන් ගන්න යන්නේ බෙහෙත ගන්නේ කොහොමද? දැන් අපි පෙරේදා ප්‍රභු ආරක්ෂක අය පිරිසක් 20ක් පමණ පාණය ගත්තා. එයා නිවැරදිව ගන්න ආකාරය පියවරෙන් පියවර අපි විමර්ශනය කරලා තමයි ඒක ගත්තේ. එතකොට වරදින්න තියෙන ඊට ප්‍රමාණය අඩුයි. අපි ගත්තාම කියලා දන්නවා. සමහර කට්ටිය කියන්න පුළුවන් දෙනකොට දෙනවා. දුන්නාට පස්සේ මනුස්සයා මේක කටින් එළියට කෙල දාලා ඉවල දුවනවා. දරුවෙකුට දෙනවා. අයියෝ මේක තිත්තයි කියලා දාලා දුවනවා. එතකොට එහෙම වෙලාවකදී අපිට මේ බෙහෙත ගැන මේ බෙහෙත් දුන්න පුද්ගලයා සහ මේ බෙහෙත ගත්ත පුද්ගලයා එකෙන් රකී කියලා අපිට හිතන්න බෑ. තිත්ත උනත් ඇත්ත. ඒ වගේම මේ ඖෂධය භාවිතා කරනවා නම් මාත්‍රාව පිළිබඳවත් යම්කිසි ආකාරයක අවබෝධයක් තියෙන්න ඕන. සමහර අය අපි දැක්ක මාධ්‍ය තුල පවා කාංචන මේ සමහර මේ විදියට නිර්මාණය කරපු ඖෂධ අධික ප්‍රමාණයක් ලබා ගන්න කියන අර හිතේ තියෙන විශ්වාසය තහවුරු කරගන්න බයටත් එක්ක බෝතල් පිටින් දිව්වා. එහෙම වර්තා වුණු ස්වභාවයන් තිබුණා. ඒ නිසා අපි මේ මාත්‍රාව පිළිබඳවත් මෙතුමන්ගේ ඖෂධය පිළිබඳව අපි විමසීමක් කළා. පළමුවෙන්ම අපි කිව්වා ගෙවල් වල හිරවෙලා ඉන්න වෙලාවේ ඊළඟට රෝගී කෙන පුද්ගලයන්ට අපි කිව්වා 1 මිලිලිටරයක් ගන්න ඒකෙන් බොහෝ ආරක්ෂා වෙනවා කියලා. ඊළඟ වතාවේ අපිට ආව ප්‍රශ්නය එහෙම ගත්ත කට්ටිය කීප දෙනෙක් තමන්ගේ රෝගේ ඇඟේ තියාගෙන තමයි අරන් තියෙන්නේ. එතකොට එය සුව වෙනවා. එය පොසිටිව් වෙලා ඉන්න වෙලාවක ඒක අරගෙන තිබොත් සුව වෙනවා. අර සුව වෙන්න යන කාලය අර අපි කියනවා ඒකට ඉංග්‍රීසියෙන් එෆිකසි ටයිම් කියලා. එෆිකසි අඩු වෙනවා. එතකොට අපිට චෝදනාවක් එන්න පුළුවන් මේ බේත ගත්තත් අපිට සුව වෙන්න කල් ගියා කියලා. ඒකින්ද අපි දැන් අපිට ඕන වෙලාවක මාත්‍රාව වෙනස් කිරීමේ හැකියාව තියෙනවා අපිට අපි නිර්මාණකයෝ විදිහට. එතකොට අපිට කරන්න තියෙන්නේ රෝගේ තියෙන කෙනත් මේ ගාන ගන්න, රෝගේ නැති කෙනත් මේ ගාන ගන්න. අපි තියෙනවද දන්නවද නැද්ද කියලා අපි report එකක් අඳවන්නේ නැති නිසා මේක බේත් ඉෂුව කරන්න. අපි ඩෙන්ගු වලට නම් එහෙම කරා. රෝගේ තියෙනවා කියලා සාතිකය ID card copy එක දුන්නාන් පස්සේ අපි බේත් දුන්නා. ඒකෙන්ද අපි දන්නවා මේ දෙන්නේ රෝගියාටමයි කියලා. දැන් මේ අවස්ථාවේ ජනතාව මේ රෝගයෙන් ගලවා ගැනීමේ අරමුණකින් අපි ක්‍රියාත්මක වෙනින්ද අපි ඉල්ලන කෙනාට අපි දෙනවා. තිත්ත උනත් ඇත්ත. කාංචන අනිත් පැත්තට මේ කාල පරිච්ඡේදය තුළ මේ ඖෂධයන් නිර්මාණය වීමත් එක්ක සමාජ ප්‍රශ්න කරපු කාරණයක් තියෙනවා. ඒ තමයි විශේෂයෙන් බටහිර වෛද්‍යවරුන් සහ මේ පිළිබඳව නිරන්තර අවධානය යොමු කරන අය ප්‍රශ්න කරා. මේ නිර්මාණය කරන්නට යොදා ගන්නා විවිධ ද්‍රව්‍ය ශරීරයට අහිතකර වෙන්න පුළුවන්ද? දැන් දේශීය වෛද්‍යවරු සමහර අය ප්‍රකාශ කළා මෙන්න මේ ඖෂධ පාවිච්චි කළා තමයි මේවා නිර්මාණය නැත්නම් මේ වගේ පාරම්පරිකව අපේ සමාජයේම තියෙන යම් යම් බෙහෙත් වර්ග භාවිතා කළා තමයි මේ ඖෂධයන් නිර්මාණය කරන්න කියලා. එතකොට සමහර අය ප්‍රශ්න කරන්න පටන් ගත්තා ඒවා ශරීරයට මෙන්න මේ නිසා හිතකරයි, මේ වගේ මාත්‍රාවන් ගැනීම හිතකරයි, මේ වගේ අතුරු ආබාධ එන්න පුළුවන් මේ වගේ නිර්මාණය කරලා ගන්න බෙහෙත් වලින් කියලා විවිධ සමාජය තුලත් මේ පිළිබඳ කතිකාවක් ඇති
තුන. එතකොට සමහරවිට මේවා ගන්නවාද නොගන්නවාද කියන ප්‍රශ්නාර්ථය තිබුණා. ඒ නිසා අපි ලක්ෂ්මන් ඇමුල්දෙනි මහත්මයාගෙන් විමසීමක් කරා මේ දේශීය නිර්මාණය කරන ඖෂධයන්ට යොදා ගන්න මේ ද්‍රව්‍ය ශරීරයට අහිතකර වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබතුමාගේ මේ නිර්මාණය කරපු ඖෂධේ මොකද්ද ඒ පිළිබඳව දෙන්න පුළුවන් සහතික? එහෙම ශරීරයට කිසිම ආකාරයක ගැටලුවක් නොවෙනවයි කියන එක අපි එතුමන්ගේ විමසීමක් කළා. දැන් අපි මේ සඳහා මේ වගේ බෙහෙතක් නිර්මාණය කරද්දී අපි ප්‍රධානම සාධකයේ සලකන්නේ ඒ බෙහෙත කොපමණ කාලයක් මේ හෙළවෙදකමේ හෝ ආයුර්වේදකමේ හෝ බටහිර වෙදකමේ පාවිච්චි කරලා තියෙනවද කියලා. හරි. ඒතර අපි දන්නවා අපි සමහර රසායන ද්‍රව්‍ය තියෙනවා හෙළවෙදකමින් ගේවා බටහිර වෙදකමේ තියෙනවා. ඒතර බටහිර වෙදකමින් අපිට ඒ සම්බන්ධව අත්දැකීම් ගන්නත් පුළුවන්. හෙළවෙදකමින් ගන්නත් පුළුවන්. ඒකට ආයුර්වේද වෙදකමින් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් සිද්ධ යුනානි කියන වෙදකම් වලින් අපි ගන්නවා මේ බෙහෙත කොයි විදිහද ඒකන යොදෙව්වේ කියලා. ඒතර අපි බෙහෙතක් නිර්මාණය කරද්දී අපි එකම ෆෝමියුලා එකක් නැත්නම් එකම සංයුතියක් සූත්‍රයක් පාවිච්චි කරන්නේ නැහැ. අපි කරන්නේ සූත්‍ර විශාල සංඛ්‍යාවක් නිර්මාණය කළා. ඒ නිර්මාණය කළ ඒ සූත්‍රවල තියෙන ඒ සංඝටක එකිනෙකට ගැලපෙනවද කියලා බලනවා කලින්. ඒ කියන්නේ එකිනෙකට නොගැලපෙන සංයුති යොදා ගන්නවද කියලා. ඒත් අපි ඒව අයින් කරනවා. ඊට පස්සේ අපි බලනවා මේ පාවිච්චි කරන රසායනික සංයුතියන් ඒ කියන්නේ ඒ කියන මේ හෙළවෙදකමේ තියෙන අපි ගස් කොළ පොතු එහෙම ගන්නකොට බහුලව තියෙන සංයෝග මොනවද කියලා. අපි දන්නවා මේ වගේ විශාල වශයෙන් ඉල්ලුමක් තියෙන විශාල වශයෙන් රෝගීන් වෙන එකලාවේදී අපි තාම දුර්ලභ සංඝටක නැත්නම් වනයේ තියෙන වඳ වියන ශාකයක් ගත්තොත් එහෙම අපි දන්නවා ඒක මෙලොවෙන් තුරම් වෙලාම යනවා මේ ටික හොඳ වෙන වෙලාවට. ඒත් අපි එහෙමත් නොකර අපි බලනවා availability කියන එක. කියන්නේ බහුලව සපයාගත හැකි ඖෂධ මොනවද කියලා. වැඩිදුරටත් එතුමන් මේ කාරණය පිළිබඳව මේ විදිහට පැහැදිලි කිරීමක් කළා. ඒ සපයාගත හැකි ඖෂධ වල අර වගේ එකට සම්බන්ධ කරපුවාම එකිනෙකට පරස්පර වෙන දේවල් තියෙනවද කියලා අපි ඉස්සෙල්ලාම නිර්ණය කරනවා. ඊළඟට බලනවා මේ ඖෂධ කොච්චර කල් මිනිසුන්ට දීලා තියෙනවද? මොන වගේද මේක වැඩ කරන්නේ? මොන වගේ වලට දීලා තියෙන්නේ? ඒ වයින් මිනිසුන්ට සිදුවලා තියෙන හානි මොනවද කියලා. එතකොට ඒ සිදුවේක හානි නම් අපේ පොතපත්වල සටහන් වෙනවා මෙන්න මේ මාත්‍රාවෙන් දෙන්න. මීට වඩා ඒ මාත්‍රාව වෙනස් වුණොත් යම්කිසි ආකාරයක හානි වෙන්න පුළුවන්. ගර්භණීන්ට වෙනම, දරුවන්ට වෙනම. අපි දන්නවා එකම බෙහෙත ඔක්කොම පාවිච්චි කරන ගර්භණීන්ට ප්‍රශ්න එන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් වෙනිවල් ගැට සහ කොත්තමල්ලි දීර්ඝ කාලයක් ගර්භණී මාතාව ගත්තොත් එයාට රුධිර කාන්දු වෙන්න පුළුවන්. රුධිර වහණය වෙනවා. ඒක තමයි ඇත්ත. ඒක අපි දන්නේ නැතුව දීර්ඝ කාලයක් වෙනිවල් ගැට කොත්තමල්ලි තම්බල බිව්වොත් අර ගර්භණී කාන්තාවට ඒක හානියක් වෙන්න පුළුවන්. දරුවන්ට වෙනම. ඒ වගේ අපි මේ බෙහෙත නිර්මාණය කරද්දී මම ප්‍රධාන වශයෙන් සැලකුවේ එකක් තමයි availability බහුලව ලබාගත සපයාගත හැකි වෙන්න ඕනේ. ඊළඟට තමයි එකිනෙකට ඒ සම්බන්ධ වෙන ඒ ද්‍රව්‍ය ඒ ඖෂධයන් එකිනෙකට පරස්පර නොවෙන්න ඕනේ. අනිත් එක තමයි එකට සංයෝග වුණාට පස්සේ බොහෝම කෙටි මාත්‍රාවකින් සුළු මාත්‍රාවකින් සුව වෙන්න ඕනේ කෙටි කලකදී. තිත්ත උනත් ඇත්ත. මේ සම්බන්ධයෙන් අපි ගිය සතියේත් අවධානය යොමු කළා. අපි අද දවසේදීත් කතා කරන්නේ බොහෝ දෙනෙක්ගේ මේ පිළිබඳව අවධානය යොමු වෙලා තිබුණා. හැබැයි අපි බලාපොරොත්තු වුණු ආකාරයට මේ සම්බන්ධයෙන් රජයේ සහ වගකීම් යුතු අංශවල අවධානයට ලක් නොවීම සහ විවිධ ප්‍රශ්න කිරීම හේතු කරගෙන තමයි නැවත වතාවක් අද දවසේදීත් මේ පාරම්පරික දේශීය වෙදකම පිළිබඳව කාලාන්තරයක් තිස්සේ කටයුතු කරන ලක්ෂ්මන් ඇඹුල්දෙනි මහත්මයා මේ කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සොයාගත්තු මේ ඖෂධය පිළිබඳව අපි අද දවසේදීත් කතා කරන්න කල්පනා කරේ. අපි පුංචි විරාමයක් ලබා ගන්න උදෑසන 7:37 දැන්. සම්පත් සංහිඳ සේව. ජ්‍යෙෂ්ඨ පුරවැසි ඔබට සම්පත් විශ්වාසීය බැංකු කටයුතු දැන් ගෙදර ඉඳන් කරගන්න පුළුවන්. ඒ ගැන වැඩි විස්තර දැනගන්න 230 අමතන්න. සම්පත් සංහිඳ සේව හදවතින් යොවුන් ඔබට. කෘෂිකාර්මික සංහිඳියාවක් සඳහා වූ විචාරශීලී ගවේෂණය බොරදිය මංකඩ සෑම සෙනසුරාදා දිනකම උදෑසන 7 සිට 7:30 දක්වා රන්ගිරි ශ්‍රී ලංකා ගුවන් විදුලියෙන්. පරිසරය සුරැකුණොත් අපත් සුරැකෙයි. අපේ දරු පරපුරත් සුරැකෙයි. පරිසරය පිළිබඳ බොහෝ දෑ ඔබ වෙත ගෙනේන ගුවන් විදුලි මාධ්‍ය සාර සංග්‍රහය සංහිත. දැන් සෑම සෙනසුරාදාවකම සවස 5ට රන්ගිරි ශ්‍රී ලංකා ගුවන් විදුලියෙන්. සංහිත මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය සත්කාරයකි. හරි මග තොරතුරු පනත සහ තොරතුරු දැනිගැනීමේ අයිතිය කාටද? සවන්නෙමු සෙනසුරාදා පෙරවරු 8ට හරි මග.
උදේම තේකක් බොන්න අපි පුරුදු වෙලා. හැබැයි ගෙදර වයිෆ් අසනීපෙන් නම් එක්ක වයිෆ් ගෙදර නැත්තම් ගොඩක් හස්බන්ඩ්ලා තේ බොන්නේ නැහැ. හැබැයි දැන් පිරිමි අපිට ලේසියෙම තේකක් හදාගන්න පුළුවන් පියෝඩෙල් නිසා. උණුවතර කෝප් එකට පියෝඩෙල් තේ හැඳි දෙකක් දාලා කලවම් කරන්න. තප්පර 30න් තේක රෙඩි. මතකයිනේ පියෝඩෙල්. COVID-19 වෛරසය රට තුළ ව්‍යාප්ත වෙමින් පවතින මෙවන් අවධියක අප ආරක්ෂා විය යුත්තේ කෙසේද? දමුල්ල මූලික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය අතුල වීරරත්න මහතාගෙන් උපදෙස්. සවන් දෙන්න බ්‍රහස්පතින්දා රාත්‍රී 7:30ට. අනුග්‍රහය තප්පර 30කින් ස්වාභාවික කිරිතේ එකක්. පියෝඩෙල් කිරිතේ. අතීතයෙන් වත්මනට උත්තරාරෝපණය කළ රම්‍ය මියසි සත්තාව ගී මිනි ආර සෑම අඟහරුවාදා දිනකම රාත්‍රී 7ට උතුම් බුදු බණ පතල දේශයේ දැමුණු තෙපුලින් ඔබව අමතන කලන මිතුරු සඳ රංගිරි ශ්‍රී ලංකා කාට කාටත් රතු එලි දැල්වෙන කාට කාටත් ඇත්ත පසක් කරන තෙත්ත උනත් ඇත්ත කාංචන අද තෙත්තුනත් ඇත්තේ අපේ අවධානය ලක්ෂ්මණ ඇඹුල් දෙනිය එල වෛද්‍ය විද්‍යාව පිළිබඳව නිරන්තර පර්යේෂණ කරපු එතුමන් මේ කොරෝනා වෛරසයට සොයාගත් ඖෂධය සම්බන්ධයෙන් වැඩිදුරටත් එතුමන්ගේ පැහැදිලි කිරීම එක තමයි අපි ඉන්නේ. අපි නිරන්තරයෙන් මේ පිළිබඳව රජයෙන් සහභාගීත්ව අංශවලින් ඉල්ලා සිටින්නේ එතුමන් සහ මෙයාගේ ඖෂධ නිර්මාණය කරපු අයගේ ඒවා සොයා බලලා යම් කිසි ආකාරයක සහතිකයක් මේ සම්බන්ධයෙන් ලබා දෙන්න මේවා ලබා දෙන්න හොඳද නැද්ද මේ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග නැත්නම් ඔවුන් එක සාකච්ඡා කරලා මේවා වැඩි දියුණු කරගන්නට උන්ට අවශ්‍ය පහසුකම් සලසලා දීලා මේ රෝගී තත්වයට යම් ආකාරයක සුවතාවයක් සහනයක් තිබෙනවා නම් ඒවා ලබා දීමට කටයුතු කිරීම සඳහා ඉදිරිපත් වෙන්න කියන එක තමයි අපි විශේෂයෙන් මතක් කරන්නේ. මොකද මේ අන්තරාද දේශීය සහ පාරම්පරික වේවා දේශීය වේවා මේ අත්පොත් වේවා යම් කිසි ආකාරයෙන් අපිට සහ ඉන්දියාවට තියෙන්නේ අතීතයේ ඉඳලා පුදුමාකාර උරුමයක් ඒ වගේම තමයි අත්දැකීම් බහුලව ක්‍රමවේදයක් පරම්පරාවෙන් පරම්පරාව මුඛ පරම්පරාවෙන් මෙන්න මේ ආකාරයෙන් මිනිස්සු අදටත් දේශීය සහ පාරම්පරික වෛද්‍ය ක්‍රම උපයෝගී කරනවා විශ්වාස කරනවා එවැනි වකවානුවක් අපට තියෙනවා මොකද බුදුරජාණන් වහන්සේගේ කාල පරිච්ඡේදයේ ඉඳලම බුද්ධදාස රජතුමාගේ පිළිබඳව කතා කරපුවාම විවිධාකාරයෙන් අපිට පතපොත පරිශීලනය කරද්දී අනුරාධ මේ හෙළ වෙදකම පිළිබඳව ඕනෑ තරම් කාලරාමුවල කතා බහට ලක් වෙලා තියෙනවා. උන්ගේ විශ්වාසයන් මත ඇතැම් අයගේ පාරම්පරික විශ්වාසය පිළිබඳව එයාගේ පියපුතු විශ්වාසය පිළිබඳව එහෙම නැත්නම් උන්ගේ අත්දැකීම් පිළිබඳව විවිධාකාරයෙන් අඩුම තරමේ සර්පෙක් දෂ්ට කරපුවාම ඇතැම් අය රෝහල් ගත කරන්නේ නොමැතිව තමන්ගේ ගමේ ඉන්න වෙද මහත්මයාගෙන් ප්‍රතිකාර කරගෙන සුවෙච්ච ඒ පිළිබඳව ඕනෑ තරම් තියෙනවා. අන්න ඒ නිසා දැන් මුළු ලෝකයේම මහා ව්‍යසනයකට මුහුණ දීලා තැන තැන ජීවිත අහිමි වෙන කාල පරිච්ඡේදයක් එනකොට ඒ අයගේ ඥානය කොයි ආකාරයටද මේකට යොදාගන්නේ කියලා පර්යේෂණය කළ යුතුයි. අපි නිරන්තරයෙන් එතුමාගේ මුත් ඇහුවා කොහොමද ඔබතුමාලාගේ මේ පර්යේෂණ පිළිබඳව සහතික අපිට ලබා දෙන්න පුළුවන් ජනතාවට කියන්න පුළුවන් කියලා. ඒ අත්දැකීම ගැනයි අපි එතුමාගෙන් විමසීමක් කළේ. මෙවැනි රෝගයක් දවස් 14ක් වගේ කාලයක් තුල ස්වභාවිකවත් සුව වෙනවා නම් ඊළඟට මේක සුව වුණාන් පස්සේ රෝගීන්ට විවිධ ආබාධ තියෙනවා නම් ඒ රෝගේ සුව වීමෙන් පසු ආබාධ අපි කියන පෝස්ට් ඉෆෙක්ට්ස් කියලා අන්න ඒවා නැති කරගන්නේ කෙසේද කියන ඒ කාරණා සියල්ලම සැලකිලිටගෙන තමයි මේ බේත නිර්මාණය කරේ. ඒකට මගේ අත්දැකීම් උනේ මීට පෙර ඩෙන්ගු රෝගය සහ අර අනිකුත් රෝගයන් සඳහා මේ බේත දීමේදී මා අවුරුදු 5ක 10ක ඉඳලා තිබුණු අත්දැකීම් මත. හැබැයි ඒක තමයි ඔය ඖෂධ කොහොමද හඳුනාගන්නේ? ඔව් එතෙදී අපිට ඉන්නවා මේ මගේ තියෙන මේ දැනුම මත මම බොහෝ කාලයක් තිස්සේ මේ ක්‍රියාවලිය යෙදෙලා තියෙනවා. මම උසස් පෙළ ජීව විද්‍යාව හදාarලා තියෙන්නේ. එතකොට මම මේ මගේ පාරම්පරිකව මගේ පියාගේ මවගේ සීයාගේ එතකොට මගේ මේ පාරම්පරික මගේ මේ සහෝදරිය වෛද්‍යවරියක්. එතකොට මේ සියලු දෙනාගේම දැනුම මම පොඩි කාලේ ඉඳලම මේ උකහාගත්තා. ඒකන් එයාගේ දැනුම මට හොඳට මතකයක් තියෙනවා. හොඳ මතකයක් තියෙනවා. මම පරිකරක ඉංජිනේරුවෙක් විදියට විශ්ලේෂණ හැකියාව හොඳම තිබුණ කෙනෙක් විදිහට මාව සැලකුවේ ලෝකයේ අයත් මේ රටේ අයත්
මම තමයි මේ විසඳුම් නැති සමහර ඒවා ප්‍රශ්න විසඳලා දුන්නේ. ඒතකොට මේ හැකියාවත් අර මතක ශක්තියත් ඒ වගේම මාවට රොක් වෙලා තියෙනවා විශාල සංඛ්‍යාවක් රටට ආදරය කරන සැබෑ විද්වතුන්. ඒතකොට උදාහරණයක් විදිහට පියල් මාර්සිංහ වැනි විද්වතුන් රටට සම්පතක් අපි ඒවා ඇත්තටම ජාතික වස්තුන් විදිහට සලකන්න ඕනේ. ඒ අය අපිත් එක්ක ඉන්නවා. මගෙත් එක්ක මේ ක්‍රියාවලිය ඉන්නවා. ඒතකොට මොන හරි දෙයකදී අපි විමර්ශනය කරොත් එimhe මහාචාර්යතුමනි ඔබතුමා මේ සම්බන්ධව මොකද කියන්නේ කියලා ඔහු නොපෙළකී මට ඒ සම්බන්ධව විස්තර ලබා දෙනවා. ඒකෙන්ද චන්න නෙලීමේදී ඒවා පරිහරණය කිරීමේදී ගබඩා කිරීමේදී ඒ අවශ්‍ය තොරතුරු විද්‍යාත්මකව සපයන පිරිසක් මගෙත් එක්ක මෙහා බෙදලා ඉන්නවා. තිත්ත උනත් ඇත්ත. මේ විදිහට කාංචන විශ්වාසයෙන් එතුමා මේ කාරණය පිළිබඳව කියනකොට ඇත්තටම අපිට එන ප්‍රශ්නය තමයි මේ නිර්මාණය කරපු ඖෂධය ඇත්තටම අහිතකර බලපෑමක් ඇත්තම නැද්ද කියන එක. අපි ඒ නිසා නිරන්තරයෙන් මේ පිළිබඳව විමසීමක් කරා එතුමන්ගෙන්. ඒකට උදාහරණයක් විදිහට මේ බෙහෙතේ මේ මුල්ම කාණ්ඩේ අපි ඩෙන්ගු වගේ රෝග වලට දුන්නා. ඒ ඩෙන්ගු රෝගී සුවෙච්ච අයගේ වාර්තා අපි 100ක් නිවැරදිව හදලා තියෙනවා. ඒ වාර්තා 100 ඉන්න කට්ටියට අපි දැන් හරි ඕනම වෙලාවක අපි කතා කරලා ඇහුවොත් මොකද තත්ත්වය කියලා ඒ අය ඕනම වෙලාවක අපිට සම්බන්ධව තොරතුරු දෙනවා. ඒ අය කියන දේ තමයි මේ බෙහෙත ගත්තට පස්සේ අනිකුත් රෝග සුවුණයි කියන එක. අපි දන්න උදාහරණයක් විදිහට මාස 5ක දරුවෙකුට අපි දීලා මාරාන්තික වෙලා ඉන්න ලාවේ ජීවිතය ගලව ගත්තා. ඒ දරුවගේ උපතින් අක්මාගත රෝගයක් තිබුණා. දැන් මාස 3ක් පවුන පෙර කතා කරලා ගියා කියලා මේ අක්මාගත රෝගෙත් සුව වෙලා කියලා. ඒතර වෛද්‍යවරු දන්නවා මේ අක්මාගත රෝගයක් සුව කිරීමේ හැකියාවක් නැහැ බටහිර වෙදකමේ. ඒ කියන අනිවාර්යයෙන් මේ බෙහෙත නිසා තමයි කියලා. ඒ කියන්නේ මේක කුඩා මාත්‍රාවකින් දුන්නත් මේ රෝගී සුව වෙන්න ඕනම රෝගයක් සුව වෙන්න අවශ්‍ය දේ තමයි ප්‍රතිශක්තිකරණය. ඒතකොට ප්‍රතිශක්තිකරණය ඕනම කෙනෙක්ගේ දිනු කරොත් කුත් රෝගාඝාත සුව වෙනවා කියන්නේ හොඳම සාධකය තමයි මේ ඖෂධය. ඒතකොට අපිට තියෙනවා මේ භෞතික සාධක. ඊළඟට අපිට මේක ඕනනම් රසායනකාරයෙක් චෙක් කරන්න පුළුවන් මේක ටොක්සින් තියෙනවද කියලා. ඉතින් එහෙම ටොක්සින් තියෙනවද කියන චෙක් කරන රසායනකාරයට යන්න ඉස්සෙල්ලා මේ ගත්ත අයගේ කිඩ්නි සහ liver ප්‍රොෆයිල් ගැනීමෙන් ඒවා සම්බන්ධව අපිට නිවැරදි තීරණ දෙන්න පුළුවන්. දැන් තරම් තියෙන විශාල සංඛ්‍යාවක ඒ කිසි දෙනෙකුට කිසිම ආබාධයක් නැහැ. තිත්ත උනත් ඇත්ත. අනුරාධ යම්කිසි ඖෂධයක් ලබා ගැනීම නිෂ්පාදනය කිරීමේදී ඇත්තටම අත්දැකීම් වගේම විද්‍යාත්මක පැත්තකුත් සොයා බැලිය යුතුයි. මොකද ලෝකයේම විද්‍යාව පිළිබඳව උපරිම තාක්ෂණය පිළිබඳව ඉහළම අගයක් ඉන්න අවස්ථාවක මේ විද්‍යාත්මක පැත්ත පිළිබඳවත් අපි වෙද මහත්මයාගෙන් ඇහුවා. විද්‍යාත්මක ප්‍රවේශයකට දැන් යන්න කාලය ඇවිල්ලා තියෙන්නේ. අපි මේක ක්ලිනිකල් ට්‍රයල් එකක් එහෙම නැත්නම් අපිට නියම රෝගීන් සංඛ්‍යාව තෝරගෙන ඒ විවිධාකාරයේ වයස් කාණ්ඩවල රෝගීන් සංඛ්‍යාව තෝරගෙන එකම වේදිකාවක මේක පරීක්ෂා කරලා මේ රෝගීන් කොහොමද මේ ගලවගන්නේ කියන දෙයට යන්න පුළුවන්. නමුත් ඒකෙන් අපිට කියන්න බෑ මේ රෝගීට දීලා ඒ අයගේ පසු කාලින පෝස්ට් ඉෆෙක්ට්ස් කොහොමද හොඳ කරන්නේ කියන එක ඒ ට්‍රයල් එකෙන් කියන්න බෑ. දීමෙන් මේ සුව වෙනවා රෝග ලක්ෂණ පහ වෙනවා කියන එක විතරයි මේ වගේ ට්‍රයල් එකකින් කරන්න පුළුවන්. නමුත් අපි මේක දීර්ඝ කාලයක් දීම නිසා ඒ තියෙන රිසල්ට් ගත්තාම ඒ තියෙන ප්‍රතිඵල ගත්තාම ඒ රෝගීන්ට කිසිම ආකාරයේ අතුරු ආබාධයක් නැති නිසා අපිට ස්ථිරව කියන්න පුළුවන් මේ රෝගේ සුව වුණාම මේ රෝගය නිසා ඇති වූ අතුරු ආබාධයන් මේ රෝගයේ නිසා ඇති වුණු ඒ පසු ප්‍රතිඵලයන් සියල්ලම නැති වෙනවා. තිත්ත උනත් ඇත්ත. ඒ වගේම තමයි දැන් මේ පිළිබඳව ඖෂධය නිෂ්පාදනය කරලා තියෙන 99%ක් අවසන් කරලා තියෙනවා කියනවා. ඇයි රජයට මේ පිළිබඳව දැනුම් දීලා රජයේ අවධානය යොමු කරගත්තේ නැත්තේ කියලත් අපි කෙලින්ම එතුමාගෙන් විමසුවා. අපි 2014 ඉඳලම ඒ සඳහා උත්සාහයක් කරා. අපි නොගී තැනක් නැහැ. අපි දන්නවා හිටපු ආර්ථික කොමසාරිස්තුමා ගාමිණී කාර්යසම්මාත්මයා ආචාර්ය ගාමිණී කාර්යසම්මාත්මයා අපිට මේ සම්බන්ධ විශාල වශයෙන් උදව් කළ කෙනෙක්. එතුමා විසින් ඔය කැඳවාගෙන ගියා විවිධ ස්ථානවලට. අරගෙන ගිහිල්ලා ආරෝග්‍ය දෙපාර්තමේන්තුවට විද්‍යා තාක්ෂණ ආයතනයට අපි දන්නවා හිටපු ජනාධිපතිතුමා අපිට එන්න කියලා මේකේ මූලික ලියකියවිලි වලට මේ එතුමාගේ අනුමැතිය දීලා මේක සෞඛ්‍ය අමාත්‍යාංශයට අපි යොමු කරලා තියෙන්නේ. ඒතකොට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ පාලක මණ්ඩලයට අපි ලියුම් යොමු කරලා තියෙනවා. අපි ඒ ක්‍රියාවලිය ඉවර කරන්න අපිට කාලය අවශ්‍යයි. අපි කියනවා ඒජින් කියලා. එහෙම නැත්නම් අපි බෙහෙතක් දීලා ෂණිකව අපිට ක්ලිනිකල් ට්‍රයල් එකක් කිරීමෙන් ඒ බෙහෙත නියම ඖෂධයක් බවට තහවුරු කරන්න බෑ. අපි කාලයක් ගත වෙලා ඒ කියන්නේ අපි ඉල්ලුම මත කියන්නේ මේ බෙහෙතේ විශ්වාසය බෙහෙත අරගෙන සූ අයගේ වචනේ මත ඒ සූ අයගේ ඥාතීන් ඒ සූ අයගේ හිතවතුන්ට කාලයක් මේ බෙහෙත යදවීමෙන්
ඒ ලබන ප්‍රතිඵලයත් එක්ක අපි මේ රාජ්‍ය අනුග්‍රහය සහ මොනවා හරි එහෙම තියෙනවා නම් තහවුරු කිරීමේ ක්‍රියාවලියකට ගියොත් තමයි ඒක සාර්ථක ඖෂධයක් වෙන්නේ. තිත්ත උනත් ඇත්ත. අද අපේ තිත්ත උනත් ඇත්තෙන් කතා කරමින් ඉන්නේ මේ කොරෝනා වෛරසය වෙනුවෙන් විවිධ පාරම්පරික වෛද්‍යවරුන් ඖෂධ සොයා ගනිමින් සමාජයේ කතා බහකට ලක් වෙලා තිබෙනවා. මේ පිළිබඳව ජනතාවගේ අවධානය යොමු වෙලා තිබෙනවා. විවිධ ප්‍රශ්න කිරීමේ සම්බන්ධයෙන් කරනවා. ඒ නිසා අපි එහෙම ඖෂධයක් නිර්මාණය කරපු ලක්ෂ්මණ ඇඹුල්දෙනිය මේ පාරම්පරික වෛද්‍යතුමන්ගේ කතාවටයි අපි ගිය සතියේ තැහුම්කන් දුන්නේ. ඉතින් අද දවසේදී මේ ප්‍රශ්න හමුවේ එතුමන්ගේ මොකද්ද මේ සම්බන්ධයෙන් තියෙන විශ්වාසය, එතුමන් මේ සම්බන්ධයෙන් ලබා දෙන මේ අදහස් එක්ක තමයි අද තිත්තුණත් ඇත්ත ඔබට අපි අහන්න අවකාශය හදලා දීලා තියෙන්නේ. මේ ඖෂධය ගැන සහතිකයක් දෙන්න පුළුවන් කියලා තමයි ඔහු නිරන්තරයෙන් කාංචන කිව්වේ. නැත්නම් ශනිකව ගිහිල්ලා ඒක තහවුරු කරගෙන ජනතාවට දීලා පසු විපාක ඇති වුණොත් ඒකට කවුද වග කියන්නේ? ඒකට වග කියන කෙනෙක් නැහැ. එතකොට අපි දන්නවා ශනිකව පහළ වෙන ඖෂධ සම්බන්ධව අපිට අනාගතය කියන්න බෑ. අපිට හැබැයි මේ ඖෂධ සම්බන්ධව අපිට අනාගතය කියන්න පුළුවන්. අනාගතයේ කියලායිකුරු මේකෙන් හිරියරයක් නැහැ. මොකද අතීතයේත් ඒ වගේ, වර්තමානයේත් ඒ වගේ, අනාගතයේත් මේ වගේ කියන ඒ තුන් කාලෙම අපිට අනාවේකයක් විදිහට කියන්න පුළුවන්. මේක මේ තහවුරු කරලා දෙන්න පුළුවන්. මේක එහෙම ඖෂධීය තාම විශිෂ්ට ගණයේ ඖෂධීය සංයෝගයක්. ඒකෙන් කෙනෙකුට හානියක් නැහැ කියලා. මොකද ඇයි මෙතුමාට විශේෂයෙන්ම මේ රාජ්‍යයේ නිත්‍ය දෙයක් හොයාගෙන තියදී ඇයි අවධානය යොමු කරන්නේ නැත්තේ මේ වගේ ඖෂධ පිළිබඳව? ඔව් දැන් රජයේ අවධානය අපි යොමු කළත් අපි දන්නවා සමහර අවස්ථාවලදී රජය සමහර විද්‍යාත්මක නොවන කාරණා පිටිපස්සේ යනවා. මේ රාජ්‍ය කරන අයත් ඒ රාජ්‍ය නිලධාරීනොත් සමහරලාට උඩින් එන බලපෑම් මත යම් අයට යම් ආකාරයේ ගේම් කරනවා. ඉතින් ඒක පෞද්ගලික වරදක් නෙවෙයි. ඒක තමයි මේ වගේ රාජ්‍යවල ව්‍යුහය. අපි දන්නවා මේ ක්‍රමය අපි මේ දැන් පවතින මේ රාජ්‍ය ක්‍රමය ඊටාම යල්පිනුගේ එකක්. ඒක යන්ත්‍ර දිරලා, රෝද කැඩිලා, මෝටර ගැලවිලා එහෙම නිකන් එල්ලලා දුවන බොහොම ජරා ජීර්ණ යල්පිනු ක්‍රමයක්. ඒ ක්‍රමය ඇතුළතදී මේ වගේ දේවල් ප්‍රශ්න කරන එකත් ප්‍රශ්නයක්. ඒ කියන්නේ අපිට තේරුම් ගන්න ඕනේ එහෙම තමයි දුවන්නේ. රෝද බකල් නම් ඉතින් බකලට යන එක ඇයි මේ බකල් යන්නේ කියන අහනවා වගේ වැඩක්. බකල් නිසා තමයි බකල් වෙලා තියෙන්නේ. ඒකින්ද මේ ක්‍රමය තුල විශිෂ්ට යමක් ඉදිරියට ගෙන යාමට වඩා ශනික නූල්ස් වගේ ශනික දෙයක් ඉදිරියට ගෙනලා ජනතාව අතර එකපාර ලොකු ප්‍රසාදයක්, ලොකු ගැම්මක් ඇති කරලා ආයි බැහැලා යන එක තමයි මේ වගේ රටවල මේ ක්‍රමවේදය. එතුමන් රජයෙන් කරන ඉල්ලීම මොකක්ද කියලාත් අපි විමසීමක් කළා. රජයට විශාල වගකීමක් තියෙනවා මේ වෙලාවේ. අපි රජයත් එක්ක කිට්ටිම සම්බන්ධලා වැඩ කරා මේ රජය කරන්නත්. ඒතර අපේ විශ්වාසයක් තිබුණා සමස්ත බෞද්ධ ජනතාව මේ රටේ බහුතරයක් තිබුණු ප්‍රශ්න බෞද්ධ සිංහල ජනතාවට තිබුණු ප්‍රශ්න निराකරණය වෙයි කියලා. ඒ निराකරණ ගැනීමේ තුංග පරමාර්ථයෙන් තමයි මේවට අපි සම්බන්ධ වෙලා මේවා බලයටපත් කරේ. ඒකින්ද අපි බලාපොරොත්තු වෙනවා ඒ කාර්යයන් අපේ වෘත්ති කාර්යයන් කරන්න ප්‍රධානම දේ තමයි අපි හෙළ වෙදකම ඉදිරියට ගේම. හෙළයාසා බෞද්ධයා බොහොම කිට්ටුවෙන් සම්බන්ධ වෙලා තියෙන හෙළ වෙදකමත් බුද්ධ ආගමත් මම බෞද්ධ මහා සම්මේලනයේ වාචික සාක්ෂි ගැනීමේදී මේ සම්බන්ධව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන පැය දෙකමාරකට වඩා හෙළයා සහ බෞද්ධයා හෙළ වෙදකම සම්බන්ධව තියෙන එක සදාතනික බැඳීම. ඒතර හෙළ වෙදකම දිනු කිරීම සමානයි බුද්ධ ආගම දිනු කිරීම. බුද්ධ ධර්ම සහ හෙළ වෙදකම එකට බැඳලා යන පුරුකක්. මොකද අපි දන්නවා අපි හෙළ වෙදකමේ තියෙන බොහෝ අංගයන් බුදු දහම සමග බැඳලා තියෙනවා. අපි බෙහෙතක් දුන්නත් අපි බුදු ගුණෙන් දෙන්නේ. අපි බෙහෙතක් සාදද්දිත් අපි බුදු ගුණෙන් එක සාදන්නේ. ඒ වගේ බුදු දහම සහ හෙළ වෙදකම රැක ගැනීම සඳහා වූ ක්‍රියාදාමයට රජය පිවිසිය යුතුයි. ඒ වගේම කාංචන රජය ඉදිරිපත් කළා දැන් මේ වගේ ඖෂධයක් පිළිබඳව පරීක්ෂණයක් කරලා මේ සහතික කරගෙන ජනතාවට ලබා දීමට කටයුතු කළොත් එතුමනේට එකකද කියන කාරණයක් අපි විමසීමක් කළා. ඒක තමයි වෙන්න ඕනේ දේ. ඒක පරක්කු වෙලා හරියම වෙනවා නම් ලොකු දෙයක්. ඒකදී අපි මේ කාර්යභාරය ඉෂ්ට කරලා තියෙනවා. රජය විසින් මේ බෙහෙත ලබාගෙන ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සකස් කරගෙන මේ බෙහෙත නිත්‍යානුකූල මාර්ගයට පිවිසෙන්න තියෙන බාධාවක් වෙච්ච අර ක්ලිනිකල් ට්‍රයල්ස් කියන එක කරලා මොකද ඒ ක්ලිනිකල් ට්‍රයල්ස් පමණක්ම ප්‍රමාණවත් නැහැ ඖෂධයක් ගුණාත්මක භාවය තීරණය කරන්න. ඒ මූලිකව සුව වෙන බවට සාතිකයක් කරගෙන ඊට පස්සේ අතීතයේ මේ ඖෂධය පාවිච්චි කිරීම නිසා සුව රෝගීන් සමග සාකච්ඡා කළා. අපි මේ ක්‍රියාදාමයට බද්ධ කරගෙන ඖෂධය ජනතාව වෙත ලබා දීම තමයි වඩා සුදුකම. සමහරලාට අපි දන්නවා විවිධ පුද්ගලයන්ට විවිධ හැකියාවන් තියෙනවා. මට වඩා හැකියාවන් තියෙන පුද්ගලයෝ ඉදිරිපත් වෙන්න පුළුවන්. අපි අපේ බෙහෙතම අපි
විශිෂ්ටයි කියලා කියන තරම් අපි කෝක වෙන්නේ නැහැ. එහෙම ඖෂධයක් තියෙනවා නම් ඒ ඉදිරිපත් වෙන්න පුළුවන්. නමුත් එවැනි ඖෂධවල යම්කිසි හානිකර තත්ත්වයක් තියෙනවා නම් අපි ඒ කියන්න මැලි වෙන්නේ නැහැ. දැනට මේ අපි නිකුත් කරන ඖෂධයේ සම්බන්ධව කිසිදු ආකාරයේ යම්කිසි ආකාරයක විවේචනයක් නැහැ. එකම විවේචනය තියෙන්නේ අපි වරින් වර මේ ඖෂධයේ මාත්‍රාව වෙනස් කර අවස්ථා තියෙනවා. මොකද අපි පළවෙනිම කිව්වා 1 මිලිලිටරයක් ගැනීමෙන් මේ රෝගේ වැළකෙනවා කියලා. නමුත් අපිට ප්‍රශ්නයක් ආවා 1 මිලිලිටරයක් අරගෙන තියෙනවා කොරෝනා පොසිටිව් වෙච්ච අයත්. ඒතකොට ඒ අයට පරක්කු වීමක් වෙනවා රෝගී සුව වෙන්න. ඒතකොට ප්‍රමාණවත් ප්‍රමාණය අපි කලින් නිර්ණය කරලා තියෙනවා ඩෙන්ගු රෝගයට 1 මිලිලිටරයක් පැයකට පසු භාගයවා 3ක්. මේ රෝගයට අපි 1 මිලිලිටරයක් ඊළඟට පැය භාගෙන් භාගයට මිලිලිටර භාගයේ 3 සැරයක්. එතකොට ඔක්කොම මිලිලිටර 2.5 ප්‍රමාණය කරන්න ඕනේ හැමෝම. එතකොට අපි තියෙන කෙනා හෝ නැති කෙනාට ඒකෙන් ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම දැන් මේ ඖෂධය සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න එතුමන්ට ආරාධනා ලැබිලා තියෙනවද කියන කාරණයක් විමසීමක් කළා කාංචන. දැන්ටමත් දේශීය වෛද්‍ය එතුමා සමග සාකච්ඡා කළා. එතුමාට මේකේ සාම්පලයක් දීලා එතුමා ඒක පාවිච්චි කරයි කියලාත් අපිට ලේකම්තුමා කිව්වා. ඉතින් අපිට එතනින් පස්සේ මේ සම්බන්ධ වුන් විසින් වෙනත් කරා ගියා මිසක් අපිට අවස්ථාව සැලසුවේ නැහැ. දැන් වාචිකව අපිට දැනීමක් කළා තියෙනවා. අද දවසේ මේ සාකච්ඡා කරන්න අපිට ආරාධනාවක් තියෙනවා. නමුත් අපිට පැහැදිලි නෑ උන්ගේ දේශනයක් අහන්නද එහෙම නැත්නම් අපේ හඬට කන් දෙන්නද කියලා. හුඟක් වෙලාවට එන්නේ අපි එවැනි දේවල් වලට ගිහපම උන් මේ ඖෂධ නිෂ්පාදනය කරන විදිය ගැන උන්ගේ ඒ ඖෂධ ගැන නැත්නම් ප්‍රසිද්ධ ඖෂධ වෙළඳ කරන ප්‍රසිද්ධ කෙනෙක්ගේ ඒ දේශනයකට කන් දෙන්න දෙවිලා අපිට ආය හැරලා එන්න වෙන තව හුඟක් අවස්ථාවල් අපිට වෙන්නේ. අපි දන්නේ නැහැ නිවැරදිව මේ නිෂ්පාදනය කරන ලද මේ සඳහා සාර්ථකව වෙච්ච නිෂ්පාදනය කරපු බේත් නිෂ්පාදනය කරපු අයට එන්න කියලා ඒ අයගේ විමර්ශනයක් කිරීමද කියන අපිට තාම පැහැදිලි නැහැ. අපි සාකච්ඡාවේදී පසුව තමයි අපි තීරණය කරන්නේ තවදුරටත් මේ අය පිටිපස්ස යනවද නැත්නම් අපි ජනතාවත් එක්ක මේ විදිහට අපිට හැකියාව විදිහට මේ ඖෂධ නිකුත් කරගෙන ඉදිරියට යනවද කියලා. තිත්ත උනත් ඇත්ත. කාංචන දැන් ගිය සතියේත් බොහෝ දෙනෙක් විමසීමක් කළා එතුමන්ව අපිට සම්බන්ධ කරලා දෙන්න කියලා. ඒ නිසා මේ එතුමන්ව සම්බන්ධ කරලා දෙන්න කියන කාරණය පිළිබඳව අපි ඊයේ දවසේදී එතුමාගෙන්ම විමසීමක් කළා. දැන් එතන ප්‍රශ්නේ තියෙන්නේ අපිට ගොඩාක් වෙලාවට අපේ සම්බන්ධ දුන්නාම හුඟක් අය මේ වර්තමානයේ මේ දැවෙන ප්‍රශ්නය ගැන නෙවෙයි අපෙන් ප්‍රශ්න අහන්නේ. ඒ අයගේ තියෙන යම් වෙනත් රෝගාබාධ සුව කරගන්නේ කොහොමද? ඒ වගේ අද තියෙන ප්‍රශ්නේ තමයි අපි මේ ප්‍රශ්නෙන් කොහොමද ගැලවෙන්නේ? ශනිකව මේ අද මරබිය ඇති වෙලා තියෙන මිනිසුන්ට විශාල මහනුවර වගේ තැන මිනිස්සු මැරලා වැටෙනවා. ඒතකොට මේකෙන් කොහොමද ගැලවෙන්නේ කියන ප්‍රශ්නෙට වඩා මිනිස්සු අහන්නේ තමන්ගේ පොඩි මේ රෝගාබාධ, කල්ගිය රෝගාබාධ සුව කරගන්නේ කොහොමද කියනවා. ඒ වගේම මේ වෙලාවේ අපි බලාපොරොත්තු වෙන්නේ මේ නාලිකාවේ ශ්‍රවණය කරන සියලු දෙනාගෙන්ම මේ ඖෂධය ඉදිරියට ගෙනල්ලා බහුලව මිනිසුන්ට දෙන්න පුළුවන් ක්‍රමවේදය සකස් කර ගැනීම සඳහා ආධාර කළ හැකි, උපකාර කළ හැකි විද්වතුන් සහ ඒ ගැන උනන්දුවක් තියෙන ප්‍රබුද්ධ ජනතාවගේ අනුග්‍රහය තමයි අපිට අවශ්‍ය වෙන්නේ. එහෙම නැතුව අපිට අර විදියට මේ බෙහෙත ශනිකව ලබා ගන්න, එහෙම නැත්නම් මේ බෙහෙත අමතරව තමන්ගේ තියෙන පොඩි අතුරු මාතෘකා කතා කරලා ඒවා විසඳ ගන්න පිටසක් නෙවෙයි. ඒකයි අපි කිව්වේ මේ නාලිකාවට අවශ්‍යම කෙනෙකුට මේකේ දෙන්න මේ වැඩේ. ඒ කියන්නේ මේ කියන අපේ මේ ඖෂධය ඉදිරියට ගෙනල්ලා මේ ඖෂධය පමණක් නෙවෙයි තවත් ඖෂධ සංඛ්‍යාවක් මම සොයාගෙන තියෙනවා. මේවා ඉදිරියට ගෙනල්ලා ඒවා වැඩි දියුණු කිරීම සඳහා ආධාර උපකාර කළ හැකි පිරිසක් පළවෙනි රවුම කතා කරන්න. එතකොට අපි ඒ අයගේ ආධාර උපකාරයෙන් අර දෙවෙනි තුන්වෙනි රැල්ලේ ඉන්න අයට අපිට උදව් කරන්න පුළුවන්. තිත්ත උනත් ඇත්ත. මෙවැනි ඖෂධ පිළිබඳව ජනමාධ්‍ය ඔස්සේ නැත්නම් සමාජ මාධ්‍ය ඔස්සේ ඕනෑ තරම් කතිකාවත් ක්‍රියාත්මක වෙද්දී අපි ඇහුවා ඇයි ඔබතුමා රංගිරි ශ්‍රී ලංකා ගුවන්විදුලියේ පමණක්ම තෝරාගත්තේ මේ ප්‍රකාශය කරන්න කියලා. මම ඒකට එක හේතුවක් කරගත්තේ අපි දන්නවා මේ සමහර YouTube නාලිකාවල අපේ දේවල් ප්‍රචලිත කරන්න බාරගෙන ඒවා ටිකක් දුර යනකොට ඒගොල්ලෝ යම්සි බලපෑම් නිසා හෝ ඒකට සිදුවන දෙයක් නිසා සමහර ඒවා අතරමඟ නතර කරලා දානවා. එතකොට මේක බලන කට්ටිය මේ බලනවා මේකේ මොකක් හරි අඩුපාඩුවක් නිසා තමයි මේක නතර කරේ. එහෙම නැත්නම් තරම් වෙන්නේ අර යම්සි උඩින් එන බලපෑමක් නිසා විය හැකි ඒගොල්ලෝ නතර කරනවා. ඒතර ඇත්ත සංග වෙනවා. අනිත් එක රංගිරි ගුවන්විදුලිය සමග මම කාලයක් ඉන්නවා. මේ රංගිරි ගුවන්විදුලියත් එක්ක කිට් වෙලා තියෙන්නේ විද්වතුන් සහ විශ්‍රාමික උගතුන්.
විශාල සංඛ්‍යාවක්. ඒ වගේම උගතුන්ට වඩා අපි කියන්න ඕනේ මේ ප්‍රබුද්ධ ජනතාව ඉස්කෝලේ සතුකම් නැත්නම් පාසල් සතුකම් වලින් නෙමෙයි පුද්ගලික ප්‍රබුද්ධභාවය රකින්නේ. මේ රටේ ප්‍රබුද්ධ ජනතාවක් තමයි මේ රංගිරි ශ්‍රී ලංකා ගුවන්විදුලි සහ රූපවාහිනිය වටා ඉන්නේ. ඒකට ඒ අයට තමයි මේක අපේ මේ මාතෘකාව කතා කරන්න ඕනේ. තිත්ත උනත් ඇත්ත. අපි රජයෙන් ඉල්ලා සිටින්නෙත් ලක්ෂ්මන් මහත්මයා ඇඹුල්දේනි මහත්මයා කියන සොයාගත්ත මේ ඖෂධය රට සුවපත් කිරීමට හැකිදයි සොයා බැලීමේ වගකීම පවරන්නේ රජයකට ආණ්ඩුවකට බලධාරීන්ට කඩිනමින් මේ පිළිබඳ අවධානය යොමු කරන්න කියලයි තිත්තුනත් ඇත්ත මතක් කරන්නේ. ඒ වගේම තමයි තිත්තුනත් ඇත්ත නිරන්තරයෙන්ම තවදුරටත් මේ පිළිබඳ අවධානයෙන් ඉන්න විත්තියත් මතක් කරන්න ඕන. ඔව් ඒ සම්බන්ධයෙන් ඔබට පුළුවන්කම ලැබෙනවා විශේෂයෙන්ම රජයේ අවධානය යොමු කරනවා වගේම මේ සම්බන්ධයෙන් වෛද්‍යවරුන්ගේ මේ අංශවල ඉන්න විද්වතුන්ගේ අවධානය යොමු වෙලා මේ වගේ නිර්මාණය කළ තියෙන ඖෂධයන් පිළිබඳව ඉක්මන් විසඳුමකට එන්න මේ වෛරසය සම්බන්ධයෙන් යම් කිසි ආකාරයකින් ඒවා ලබා දෙන්න පුළුවන්ද කියන සහතිකය ලබා දිය යුතුයි කියන කාරණයයි අපි නිරන්තරයෙන් සිහිපත් කරන්නේ. තිතුනත් ඇත්තට කතා කරන්න පුළුවන් දුරකථන අංකය 071 536 1347 071 536 1347. අදත් තිතුනත් ඇත්තෙන් සමුගන්නවා මම කාංචන. මම අනුරාධ ඔබට සුබ දවසක්. ශිෂ්ට වූ සමාජයක අසාධාරණයට එරෙහිව පෙළගැසෙන විද්‍යුත් අසිපත තිත්ත උනත් ඇත්ත. ආයුබෝවන් www.rangirasrilanka.lk දේශීය රන් හද මුළු ලොවටම